මේ ටොපික් එකේ තියෙනවා මේ කොහොමද ඔපරේටිං සිස්ටම් එක මෙමරි මැනේජ්මන්ට් කරන්නේ. ඒ වගේම මේකෙම තියෙනවා කොහොමද ඔපරේටිං සිස්ටම් එක ඉන්පුට් අවුට්පුට් ඩිවයිස් මැනේජ් කරන එක කරන්නේ කියලා. දැන් මෙමරි එක ගත්තොත් කම්පියුටර් එකක මෙමරි එක ගත්තොත් ඒක මොන වගේද? ඇත්තටම මේ මෙමරි එක ඇවිල්ලා hardware component එකක්. random access memory එක නැත්නම් main memory එක ඇවිල්ලා hardware component එක. ඒක අපිට ගලවලා ගන්න පුළුවන්. ඒකට කියනවා RAM stick එක කියලා. ඒකේ external appearance එක නිකන් පැතලි stick එකක්. හැබැයි ඔකේ logical appearance එක. ඕක ඇතුලේ data අපේ compute මේ data සෑහෙන ගන්න capacity එක 8GB 16GB ඔය වගේ ගානක් ගන්න ඔකේ capacity එක. අපි මේ computer එකේ වැඩ කරන වෙලාවට අපි මේ open කරගෙන ඉන්න සියලුම programs ඒ වගේම operating system එක ඒ ඔක්කොම මේ අපි වැඩ කරන වෙලාවේ තියෙන data ඔක්කොම load වෙලා තියෙන්නේ අපේ RAM එකට. එතකොට ඒකේ දැන් කොයි විදිහටද data store වෙනවා ඇත්තේ ඔක ඇතුලේ. ඔය hardware component එක ඇතුලේ. දැන් මේ ඕකේ logical structure එක ගත්තහම ඒ logical structure එක අපිට පේන්නේ නැහැ කොයි වගේද කියලා. අපි assume කරොත් ඔය memory එකක logical structure එක ඕකේ data store වෙන logical structure එක ගත්තොත් ඒක නිකන් Excel sheet එකක් වගේ. ඒක නිකන් මෙන්න මේ වගේ මේක ඇවිල්ලා පොඩි memory එකක්. හරි. ඕකේ තියෙනවා memory locations තියෙනවා. මේක ඇවිල්ලා මේ විදිහට කොටු තියෙන මේ rows and columns තියෙන මේ ඒ වගේ rows and columns වලින් තමයි මේක හැදිලා තියෙන්නේ. එතකොට මේකේ මේ එක row එකක් ගත්තොත් ඒකකට කියනවා memory location එකක් කියලා. මේක row එකක් memory location එකක්. ඒ memory location එකට දැන් මේක ඇවිල්ලා පොඩි memory එකක් මේකේ තියෙනවා memory locations 8ක්. memory locations 8ක් තියෙනවා. 1 2 3 4 විදිහට මේ තියෙන්නේ 8 වෙනි memory location එක. එතකොට ඒ memory location වල තමයි data store වෙන්නේ. මේ memory location වල තමයි අපි input කරන data store වෙන්නේ මේ memory location වල. මේ memory location එකක store කරන්න පුළුවන් capacity එකක් තියෙනවා. හරිද? දැන් මේකේ මේ තියෙන්නේ columns ගාන. දැන් 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ එක cell එකක එක bit එක ගානේ තමයි store වෙන්නේ. එතකොට ඒ වගේ cells මෙතන තියෙනවා 8ක්. ඒ කියන්නේ මේ පොඩි memory එකේ එක memory location එකක memory location එකක් ගත්තොත් ඒකේ පුළුවන් bits 8ක් store කරන්න පුළුවන්. ඒ කියන්නේ එක byte එකක්. byte එකකට bits 8ක් තියෙනවා. එතකොට මේ memory location එකේ bits 8ක් store කරන්න පුළුවන්. මේ memory එකේ තියෙන හැම memory location එකකටම තියෙනවා memory address එකක්. memory address එකක් තියෙනවා. අනිවාර්යයෙන්ම memory address එකක් තියෙනවා. මේ තියෙන්නේ memory address. ඒ memory address තියෙන්නේ binary වලින්. හරිද? memory address එක පටන් ගන්නෙ 0 වලින්. හරිද? memory address එක හැමතිස්සෙම පටන් ගන්නෙ 0 වලින්. 0 1 2 3 4 ඒ විදිහට තමයි. එතකොට මේ memory එකේ පළවෙනි memory location එකේ memory address එක 0යි ඊළඟට 1යි 2යි 3යි ඔහොම ගිහිල්ලා last memory location එකේ address එක 7යි.
memory locations 8ක් තිබ්බට 8 වෙනි memory location එකේ memory address එක 7යි. ඇයි බිඳුවෙන්නේ පටන් ගන්න? computer science වල ඕනම එකක් බිඳුවෙන් පටන් ගන්න. එකෙන් නෙමෙයි බිඳුවෙන් පටන් ගන්න. මේ memory එතකොට මේවට කියනවා memory address කියලා. මේ memory location වල memory location එකක් identify කරගන්න දීලා තියෙන මේ number එකට කියනවා memory address එකක් කියලා. මේ memory address එකෙන් තමයි CPU එක identify කරගන්නේ ඒ memory location එකේ store කරලා තියෙන data මොනවද කියලා. මේ memory address එක ඕනේ CPU එකට memory address එක ඕනේ. ඒ location එකේ store වෙලා තියෙන memory address එකේ නැත්නම් memory location එකේ store වෙලා තියෙන data වලට access කරන්න CPU එක ඒ memory එකේ අදාළ memory location එකේ address එක දැනගන්න. ඒකනේ CPU එකේ program count එකේ මොකද්ද තියෙන්නේ ඊළඟට execute කරන්න තියෙන instruction එකේ memory location එක memory address එක. මෙන්න මේවා තමයි මේ memory address තමයි program count එකේ memory address register එකේ ඒ වගේ registers වල තියෙන්නේ. මෙන්න මේ memory address එක. අන්නේ memory address එකෙන් තමයි CPU එක ඒ memory address එකේ store වෙලා තියෙන data වලට access කරන්න. හරි. එතකොට මෙන්න මේ ආකිටෙක්චර් එක බේස් කරගෙන තමයි ඔයගොල්ලන්ගෙන් ඔය එක එක ප්‍රශ්න අහන්නේ. එක එක කැල්කියුලේෂන්ස් කරන්න දෙන්නේ. හරි. දැන් මුලින්ම මේක පාට මේ කැල්කියුලේෂන්ස් ඒව නැහැ. එක එක තියරි ගොඩාක් තියෙනවා තේරුම් ගන්න. හරිද? මේ අපි ෆස්ට් ටයිම් මේ වගේ මේ කම්පියුටර් එකේ මේ ස්ට්‍රක්චර් එක ගැන ඉගෙන ගන්න. ඒකට මේවා අපි කවදාවත් මේවා ඉගෙනගෙන නැහැ. ඒකට ඉතින් අපිට මේවා වැඩි ෆැමිලිය නැහැ. නෝන මේ ඊළඟ තියෙන මේ virtual memory කියන්නේ මොකක්ද කියලා. virtual memory කියන්නේ මොකක්ද කියලා මම කිව්වා මම ආයි මතක් කරන්න. අපේ කම්පියුටර් එකේ සෑහෙන processors ගොඩක් එක වෙලාවෙ open වෙලා තියෙනවා. හරිද? අපි දැනුවත් open කරගෙන ඉන්න applications පොඩි ගාණක් වුණාට අපේ කම්පියුටර් එකේ background එකේ සෑහෙන processors ගාණක් මේ වෙනකොට execute වෙනවා. අපිට ඒක check කරන්න පුළුවන් අර control alt delete කියන buttons තුන එකපාර press කරාම එනවා task manager කියලා. අන්න ඒකෙන් බලන්න පුළුවන් මේ වෙලාවේ මොනවද execute වෙන programs කියලා. සාමාන්‍ය 100 ගාණක් විතර තියෙනවා. එතකොට මේ හැම program එකක්ම මේ memory එකේ තියාගෙන ඉන්න තරම් capacity එකක් අපේ RAM එකට නැහැ. අද මේ වෙලාවේ currently execute වෙන programs සාමාන්‍යයෙන් RAM එකේ තමයි තියාගන්න ඕනේ. එතකොට වැඩේ කියන්නේ මේ අපි තම processors 100 ගානක් ගන්න ඉන්නවා. ඒ වගේ total capacity එක ගත්තොත් exceed වෙනවා අපේ මේ RAM එකේ total capacity එකට වැඩිය. හරිද? මම මේ පොඩි example එකකින් ඒක පෙන්නුවා ඔයගලන්ට. මම ඕනනම් ආයි මතක් කරන්න. දැන් හිතන්න අපිට මේ වගේ memory එකක් තියෙනවා 512යි megabyte 512යි. මම මේ පොඩි capacity එකක් ගත්තේ. ඒතකොට මට calculation කරලා පෙන්නන්න ලේසියි. නැතුව දැන් කාලේ 512 RAM එකක් නැහැ. දැන් තියෙන්නේ 4GB 8GB 16GB ඔය වගේ. එතකොට දැන් මම මෙන්න මේ programs open කරගෙන ඉන්නවා දැනට. operating system එකෙන් already 150ක් megabyte 150ක් utilize කරලා තියෙනවා. antivirus program එකෙන් megabytes 60ක් utilize කරලා තියෙනවා. ඒකට මම open කරගෙන ඉන්නවා දැනට word එකකින් megabyte 75 in browser එකෙන් megabyte 150ක් utilize කරනවා. ඊට පස්සේ මට ඕනේ මෙන්න මේ Photoshop කියන software එක open කරන්න. දැන් වැඩේ කියන්නේ ඒක open කරන්න විදිහක් නැහැ.
ෆ්‍රී ස්පේස් එක මේ 150යි 60යි 75යි ආයි 150යි එකතු වුනහම මේ ප්‍රොසෙසර්ස් වල ටෝටල් කැපැසිටි එක ගත්තහම මේ 512න් ඒ ටෝටල් කැපැසිටි එක අඩු කරාම ඉතුරු වෙන ෆ්‍රී ස්පේස් එක 77 මෙගාබයිට්. එතකොට මේ Photoshop කියන process එක load වෙන්න memory එකේ capacity එක ගන්න. enough capacity එක ගන්න. process එකකට තියෙනවා capacity එකක්. හොඳයි. ඒකයි ඒගොල්ලොන්ට මේ memory එකෙන් මේ මොකක් හරි capacity එකක් වෙන් කරන්න. මොකද process එකක් හැදිලා තියෙනවා data and instructions වලින්. යාට process එකක් එක graphic මේ process එකකට interface එකක් තිබ්බොත් මේ වගේ graphical user interface එකක් තිබ්බොත් එහෙම ගොඩාක් memory එක utilize කරනවා. ලොකු capacity එකක් ඕන. එතකොට දැන් අපිට මේක open කරන්න බෑ. දැන් ඉස්සර virtual memory කියන concept එක තිබ්බේ නැති දවස්වල අපිට මේක මේ open කරන්න බෑ. මේක open කරොත් අපි double click කරලා Photoshop open කරොත් අපිට error message එකක් එයි no sufficient memory to load particular program කියලා. එතකොට අපිට මේ open කරලා තියෙන program කීපයක් close කරලා දාන්න වෙයි manually. එහෙම close කරලා තමයි Photoshop open කරන්නේ. දැන් මේ virtual memory කියන concept එක තියෙන හින්දා එහෙම ප්‍රශ්නයක් නැහැ. දැන් මේ memory එකේ ඉඩ නැති වුණත් මේක open වෙනවා. අපි දන්නේ මේ මොනවා වෙනවද කියලා. දැන් ඔයගොල්ලෝ IT ඉගෙන ගන්න හින්දා මේක ගැන ඉගෙන ගන්න වෙනවා. නැතුව IT කරන්නේ නැති සාමාන්‍ය මිනිස්සෙක් දන්නේ මෙහෙම එකක් වෙනවා කියලා. හරි. දැන් operating system එක මොකද්ද කරන්නේ? බලනවා. දැන් යාට තේරෙනවා දැන් Photoshop load කරන්න විදිහක් නැහැ. sufficient memory එක නැහැ. එයා බලනවා මේ වෙලාවේ idle වෙලා තියෙන processors මොනවාද? RAM එකේ තියෙන මේ වෙලාවේ idle වෙලා තියෙන utilize වෙන්නේ නැති processors මොනවාද කියලා. දැන් memory එකේ processors open වෙලා තිබුණාට ඒවා මේ හැම මේ කියන්නේ 100% utilize වෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් මේ Word එකයි මේ browser එකයි සෑහෙන වෙලාවකින් user ඒක use කරලා නැහැ. දැන් operating system එක identify කරගන්නවා මේ programs එක දැන් ගොඩක් වෙලා තිස්සේ idle වෙලා තියෙන්නේ. මුකුත් කරලා නැහැ මේ programs දෙක use කරලා. ඒකින්ද operating system එක decide කරනවා මේ දෙක යවන්න ඕන hard disk එකට. මේ දෙක ඒ විදිහටම මේවා close කරන්න නැතුව මේ අන්තිමට තිබ්බ state එකෙම මේ word එකේ මොනවාද type කරලා තිබ්බේ අන්තිමට internet web browser එකේ මොනවාද අන්තිමට open කරලා තිබ්බේ ඒ data ඒ විදිහටම hard disk එකට map කරනවා යවනවා ඒ තිබ්බ state එකෙන් ඊට පස්සේ ඒවා memory එකෙන් අයින් කරනවා හරිද මේ RAM එකෙන් අයින් කරනවා ඔන්න දැන් RAM එකෙන් අයින් කරා මේ Word එකයි Internet Explorer එකයි RAM එකෙන් අයින් කරා. RAM එකෙන් අයින් කරාම ඔන්න දැන් free space එක තියෙනවා 287ක්. අර කලින් free space එක තිබ්බනේ 77 ඒ 77 වලට මේ දෙන්න utilize කරපු Word එකයි browser එකයි utilize කරපු free space එක එකතු වුණා. එතකොට දැන් ඔක්කොම 287ක් තියෙනවා. දැන් පුළුවන් Photoshop වලට මේ memory එකට load වෙන්න. දැන් operating system එක මේ Photoshop කියන software එක memory එකට load කරනවා. Photoshop වලට ගිහින් utilize වෙලා තිනවා megabyte 200ක්. ඊට පස්සේ දැන් free space එක දැන් කලින් 287ක් free වෙලා තිබුණා. දැන් Photoshop load වුණාට පස්සේ 287න් 200 ගියාට පස්සේ free space එක දැන් තියෙනවා 87ක්. අපිට ඕනනම් ආයි මේ Word එක open කරගන්න. මේ operating system එක බලනවා මෙතනින් idle වෙලා තියෙන programs මොනවාද කියලා.
ඒවා hard disk එකට යවලා අපිට අවශ්‍ය program එක open කරලා දෙනවා. ඔක තමයි basically virtual memory කියලා කියන්නේ. ඒකට මේ virtual memory concept එකෙන් වෙන්නේ. දැන් ඔයගොල්ලෝ මොනවා හරි program එකක් ගොඩාක් වෙලා use කරන්නේ නැතුව task bar එකේ තියලා ආයි maximize කරොත් එහෙනම් maximize කරනකොට වෙලා යනවා කියලා තේරුණා. අනිවාර්යෙන්ම ඒක මේ hard disk එකට map වෙලා තියෙන්නේ. virtual memory එකේ තමයි තියෙන්නේ. RAM එකේ නෙමෙයි. ඒකට hard disk එකේ ඒ content එක ආයි ගන්න memory එකට load වෙන්න මේ පොඩි වෙලාවක් යනවා. RAM එකේ තියෙන එකක් මේ ගන්නවට වැඩිය. එතකොට අපිට පුළුවන් මෙම RAM එකෙන් අපිට අවශ්‍ය මේ operating system එකක මේ RAM එකෙන් දැනට use වෙන්නේ නැති programs virtual memory hard disk එකට map කරනවා. ආයි user ට ඕන වුණ වෙලාවට hard disk එකේ RAM එකට එවනවා. එතකොට virtual memory කියන්නේ මේ hard disk එකේ වෙන් කරලා තියෙනවා පොඩි area එකක්. පොඩි area එකක් වෙන් කරලා තියෙනවා මේ purpose එකටම. මේ RAM එකේ තියෙන files මේ hard disk එකේ save කරන්න hard disk එකෙන් පොඩි area එකක් allocate කරලා තියෙනවා. ඒකට කියනවා virtual memory එක කියලා. එතකොට මේ virtual memory එකේ capacity එක තමයි අපේ RAM එක වගේ 1.5 ලොකුයි මේ virtual memory එකේ capacity එක. ඒක තමයි standard size එක. අපේ RAM එක 16GB නම් 16GB නම් ඒ වගේ 1.5 ලොකුයි මේ virtual memory. ඕනනම් අපිට ඒක size එක increase කරගන්න පුළුවන්. මේ control panel එකට ගිහිල්ලා. හරි. ඊළඟට memory allocation. Memory allocation. දැන් memory allocation කියන්නේ process එකකට job pool එකේ නිසා process එකක් create වෙන්නේ job pool එකේ. නැත්නම් job queue එකේ. ඔක තියෙන්නේ hard disk එකේ. හරිද? hard disk එකේ තමයි ඔක තියෙන්නේ. ඕක මේ ඔය process එක hard disk එකෙන් එවන්න ඕනේ ready state එකට. ready state එකට එවන්න ඕනේ. කියන්නේ ready state එක තියෙන්නේ memory එකේ RAM එකේ. එතකොට RAM එකට එවනකොට RAM එකෙන් මොකක් හරි memory capacity එකක් ඒ process එකේ capacity එක බලලා operating system එකෙන් check කරනවා මේ process එකට කොයි වගේ capacity එකක් ඕන කරනවද කියලා. ඒ වගේ ඒ capacity එක check කරලා මේ RAM එකේ memory මේ space එක ඒ process එක load කරන්න ඒ space එක allocate කරන එකට කියනවා memory allocation එක කියලා. එතකොට operating system එකට check කරන්න ඕනේ check කරනවා කොහෙද free spaces තියෙන්නේ කියලා. මේ memory එකේ මොනවාද තියෙන free spaces free memory locations මොනවාද කියලා check කරන්න වෙනවා. එහෙම check කරලා තමයි ඒ අදාළ free memory locations වලට මේ process එක load කරනවා. memory allocation වල basically බෙදෙනවා මේ වගේ කොටස් දෙකකට contiguous allocation and non-contiguous allocation. ඕකේ තියෙනවා contiguous allocation එකේ fixed partition allocation, variable partition allocation. Non-contiguous memory allocation එකේ තියෙනවා paging and segmentation කියලා.
එතකොට ඔයගොල්ලෝගේ level වලට මේ contiguous allocation එකේ fixed partition allocation එකයි non contiguous allocation එකේ paging කියන concept එකයි තමයි තියෙන්නේ. මේවා අවශ්‍ය නැහැ. මේවා ඔයගොල්ලෝ ITD එකක් කරොත් ඒකෙදි උගන්වනවා. contiguous memory allocation කියන්නේ මෙහෙමයි. contiguous memory allocation එකේදී ඒකෙත් මම දැන් මේ කතා කරන්නේ fixed size memory allocation එක ගැන. එන මේ fixed partition memory allocation එක ගැන තමයි කතා කරන්නේ. contiguous memory allocation එක. ඒකෙදි අපි හිතමු මේක තමයි memory එක කියලා. මේක තමයි memory එක. ඒක මේ වගේ fixed size මේ parts වලට මේක කඩලා තියෙනවා. හරිද? මේවා ඔක්කොම එකම size. මේ memory එක අපි හිතමු මේක ඇවිල්ලා memory එක. ඒ memory එක සමාන කෑලි වලට මේ විදිහට බෙදලා තියෙනවා. මේ විදිහට සමාන කෑලි වලට බෙදලා තියෙනවා. මේක කෑල්ලක් ගත්තොත් ඒකේ තියෙනවා capacity එක. මේක කෑල්ලක තියෙනවා capacity එක. එතකොට මේ ඔක්කොම සමාන හින්දා මේ ඔක්කොගෙම capacity එක සමානයි. අපි හිතමු මේ එකක් 8 KB කියලා. එතකොට මේ හැම එකම memory මේ හැම partition එකක්ම එක සමානයි. හරි. මේ වෙලාවිලා memory location නෙමෙයි. මේ memory එක divide කරලා තියෙනවා ඒක සමාන කොටස් වලට. මේකට කියනවා partition එකක් කියලා. එතකොට මේක partition එක සමාන fixed size partition. හරි. දැන් තියෙනවා processors හතරක් තියෙනවා. processors හතරක් තියෙනවා. process 1, process 2, process 3, process 4 කියලා ඔය වගේ processors හතරක් තියෙනවා. මේ තියෙන්නේ එක පාට එකකින් තියෙන්නේ එක processors. මේවා මේ memory එකට මේ process වලට අපි හිතමු දැන් මේ එක memory partition එකක් 8 KB. එතකොට මේ process එකෙන් ඒ වගේ memory partitions දෙකක් utilize කරලා තියෙනවා. එතකොට මේ process එකේ capacity එක ඇවිල්ලා 16 KB. 16 KB. මේවා හොඳට අහගෙන ඉන්න. මේවා අහගෙන හිටියේ නැත්නම් අnder දෙමළ වගේ වෙලා තමයි නවතින්නේ. හරි. එතකොට ඇයි මේ process එක partitions දෙකක් use කරලා තියෙනවා. එක partition එකක් 8 KB. එතකොට මේ වගේ දෙකක් utilize කරලා තියෙනවා. මේ process එකේ capacity එක 16 KB. එතකොට process 2 ගත්තොත් එයා partitions හතරක් use කරලා තියෙනවා. එතකොට 8 වැඩි කිරීම 4 එයා utilize කරනවා 32 KB memory එකේ මේ KB 32ක් utilize කරනවා. Again third process එක partition දෙකයි ඒ කියන්නේ 16 KB. Fourth process එක 8 KB. ඒ වගේ processors වලට තියෙනවා එක capacity. එතකොට contiguous allocation කියලා කියන්නේ process එකේ දැන් process එකක මොනවද තියෙන්නේ? data and instruction. A process එකේ data and instructions එක දිගට ඒ process එකට එක දිගට memory partition allocate කරන එකට තමයි contiguous allocation කියලා කියන්නේ. Allocating contiguous memory partition for a process. දැන් මේ process එක ගත්තොත් එක දිගට මෙයාට එක දිගට එහෙම allocate කරගෙන යනවා. දැන් මේ process එක ගත්තොත් 32 KB. එතකොට එයාට එක දිගට මේ එක frame partition එකක් 8 KB ඒ වගේ හතරක් ඕන. එතකොට ඒ වගේ එක දිගට හතරක් frames memory එකේ මේ වගේ partitions හතරක් allocate කරනවා. process 3 එකට එහෙමයි එක දිගට. මම මේක මේ තේරුම් කරවන්න non contiguous එක පෙන්නන්න. non contiguous වුණාම
non contiguous වුණාම මෙන්න මේ වගේ non contiguous memory allocation එකේදී දැන් අරකම තමයි අර processors ම තමයි තියෙන්නේ. අර process හතරම තියෙනවා P1 P2 P3 P4. මේ තියෙන දැන් මේකෙදි එහෙම එක දිගට memory එකේ memory partitions allocate කරන්න අවශ්‍ය නැහැ. හරිද? දැන් මේ තියෙන memory එක. මේ memory එකේ තියෙනවා මේ විදිහට memory partitions 8ක් තියෙනවා. එක දිගට අවශ්‍ය නැහැ. දැන් මේ තියෙන process 2 එක එයාගේ කොටසක් තියෙන්නේ මේ 8 වෙනි මේ partition එකේ. ඊළඟ කොටස තියෙන්නේ 6 වෙනි partition එකේ. ඊළඟ කොටස තියෙන්නේ third partition එකේ. අනිත් final එක තියෙන්නේ first partition. එහෙම contiguously මේ එක දිගට මේ memory partitions allocate කරන්න අවශ්‍ය නැහැ. non contiguous එකේදී. contiguous එකේදී එහෙම නෙමෙයි. එක දිගට memory එක මොකක් හරි process එකක් තියෙනවා නම් ඒ process එකට එක දිගට memory එක allocate වෙනවා මේ විදිහට. ඊළඟට ඊළඟ process එක එනවා. එයාට එක දිගට allocate කරනවා memory එක. තනින් තන නෙමෙයි එක දිගට. හරි. ඒක තේරුම් නැත්නම් පොඩ්ඩක් කියන්න. මොකද දැන් ඊළඟට ඔක්කොම තියෙන්නේ මේක බේස් කරගෙන. ඒක තේරුම් නැත්නම් කියන්න. මොකද මේ contiguous allocation non-contiguous allocation ඒක තේරුම් නැත්නම් කියන්න. දැන් operating system එක මේ වගේ table එකක් maintain කරනවා. හරිද? එයා බලනවා එයා මේ table එකේ බලනවා process 1 එක මේ මොන memory locations වලද තියෙන්නේ. දැන් මේ process එක මේ තියෙන memory locations අඳුරගන්න එක. අපි හිතමු අපි මේක memory address එක කියලා හිතමුකෝ. දැනට මේක memory මේ 1 2 3 4 5 6 7 8 කියන්නේ memory address කියලා හිතමු. memory location එක. මේ එක කියලා memory location එකක්. මේ 8 කියන්නේ ඒකේ address එක. 7 කියන්නේ memory location එකේ address එක. දැනට එහෙම හිතමු. එතකොට මේ operating system එක තියාගන්නවා table එක maintain කරනවා. ඒ processors වල starting memory address එකයි ending memory address එකයි. process 1 එකේ starting memory address එක 7යි. starting memory address එක 7යි ending memory address එක 8යි. ඊළඟට process 2 එක ගත්තොත් starting memory address එක 3යි ending memory address එක 6යි. 3යි 6යි. ඔය විදිහට starting memory address එකයි ending memory address එකයි තියාගන්න. එතකොට operating system එක දාන්න ඒ අතරමැද memory address වල තියෙන්නේ ඒ process එකමයි කියලා. 3යි 6යි ඒ දෙක විතරක් starting එකයි ending එකයි විතරක් තියාගත්තාම ඇති. ඒ දෙක අතරමැද තියෙන්නේ ඒ process එකම කියලා operating system එක දානවා. හරි. දැන් මේ contiguous memory allocation එකේ තියෙනවා ලොකු issue එකක්. හරිද? මේකේ තියෙනවා ලොකු issue එකක්. මෙන්න මෙහෙම වැඩක් වෙනවා. දැන් මේ processors ඔන්න දැන් පළවෙනියට මේ memory එක මේ විදිහට තිබ්බා. ලස්සන්ට process 1 එකට මේ දෙක allocate වෙලා process 2 එකට මේ ටික allocate වෙලා ඔය විදිහට ලස්සන්ට තිබ්බා. දැන් processors හැමතිස්සෙම RAM එකේ තියෙන්නේ නැහනේ. ඕවා මේ
ඒ process එකේ වැඩේ ඉවර වුණාම එක්ක ඒක auto close වෙනවා නැත්නම් user Tamanට ඇති කියලා හිතුණාම මොකක් හරි යා වැඩ කර හිටපු application එක close කරනවා. එතකොට ඒ අදාළ process එකත් මේ memory එකෙන් අයින් වෙනවා. හරි. අපි හිතමු මේ process 1 කියන්නේ word application එක. user ට හිතුණා දැන් මේක ඇති කියලා. එයා ඒ word එක close කරනවා. එතකොට මොකද වෙන්නේ? memory එක free වෙනවා. මේ word process එකෙන් නැත්නම් අදාළ process එක utilize කරපු memory locations free වෙනවා. දැන් මේක free වුණා. ඉස්සෙල්ලා process 1 එකෙන් තමයි මේක utilize කරේ. දැන් මේ memory location එක free වෙලා තියෙනවා. ඊළඟට process 3 එක එකත් එයාගේ වැඩේ ඉවර වෙලා අයින් වුණා. හරිද? දැන් ඒක අයින් වුණාට පස්සේ process 3 එක occupy වෙලා තිබ්බ memory locations දැන් free වෙලා තියෙනවා. දැන් memory එකේ free total මේ free space එක කීයද? දැන් මේක මේ location එකක් 8KB නම් 8KB නම් ඔක්කොම කීයද? 8යි 16යි 24යි 32. දැන් total capacity එක total free capacity එක 32 KB. හරිද? දැන් අලුතෙන් process එකක් දැන් හිතන්න user මොකක් හරි application එකක් open කරනවා. අපි හිතමු browser එක open කරනවා. දැන් මේ browser එකට යනවා 32 KB. 32 KB. හරි. දැන් ඔන්න අපි contiguous memory allocation එක තමයි කරන්නේ. 32 KB යනවා browser එකට. ඉතින් memory එකේ total free capacity එක තියෙනවා 32 KB. අපි open කරන්න යන මේ process එකත් 32 KB. දැන් කොහොමද? ඒත් open කරන්න බෑ. open කර process එක memory එකට load කරන්න බෑ. ඇයි ඒ? contiguous memory locations නෑ. මේ process එක memory එකට load කරන්න contiguous memory locations නෑ. මේ 32 KB process එකට ඕනේ එක දිගට free memory locations 4ක් ඕනේ. එක දිගට. මේක තියෙන්නේ මෙතන තියෙනවා 16ක් free තියෙනවා. ආයි වෙන තැනක තියෙනවා 16ක්. එහෙම බෑ. contiguous memory allocation support කරන hardware structure එකක් නම් තියෙන්නේ. එහෙනම් තැන් වල මේ එකම process එකේ content එක තැන් වල memory එකේ තැන් වල store වෙනම memory locations වල store කරන්න බෑ. එක දිගට තමයි store කරන්න ඕනේ. ඉතින් මෙතන එහෙම කරන්න විදිහක් නැහැ. මෙතන එහෙම කරන්න විදිහක් නැහැ. total capacity එක තියෙනවා. ඒත් මේ process එක load කරන්න බෑ. ඒකට කියනවා external fragmentation කියලා. මේ incident එකට කියනවා external fragmentation එක කියලා. If no contiguous or adjacent partitions available that fit to the process size, then process is not allowed loading to the memory. මේ process එකේ size එකට ගැලපෙන්න adjacent partitions නැත්නම් contiguous partitions නැත්නම් memory එකේ contiguous partitions නැත්නම් මේ process එකට load දෙන්න බෑ memory එකට. ඒකට කියනවා external fragmentation කියලා. එතකොට මේ contiguous memory allocation එකේ තියෙන ලොකු issue එක තමයි මේ external fragmentation. එතකොට මේක තේරුම් නැත්තම් කියන්නේ මේ
මොකක්ද මේ external fragmentation කියන concept එක කියලා. total memory capacity එක මේ process එකට සමාන වෙන්න පුළුවන්. process එකේ capacity එකට සමාන වෙන්න පුළුවන්. නැත්නම් process එකේ capacity එකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. ඒත් process එක memory එකට load කරන්න බෑ. ඇයි ඒක? Unavailability of contiguous memory locations or contiguous memory partitions. දැන් මොකද කරන්නේ? දැන් තියෙනවා ටෙක්නික් එක memory compaction කියලා. අපිට පුළුවන් මේ memory compaction කියන ටෙක්නික් එක use කරලා මේ processors මෙන්න මේ විදිහට memory එක arrange කරන්න පුළුවන්. free memory locations එක පැත්තකට utilize කරපු processors විසින් utilize කරපු memory locations තව පැත්තකට මේ විදිහට arrange කරන්න පුළුවන්. එතකොට අපිට ඔන්න එනවා memory locations contiguous memory locations 4ක් එනවා එක දිගට. එක දිගට 4ක් දැන් available. දැන් අර 32 KB කියන process එක මේ load කරන්න පුළුවන් memory එකට. මොකද දැන් මේ memory locations 4ක් නැත්නම් memory partitions 4ක් free. එකක capacity එක 8 KB. 8 KB, 8 KB, 8 KB. එතකොට 8යි මෙතන 8යි 8 වරක් 4 32යි. 32යි මේ process එක මේ memory partitions 4කට contiguous memory partitions 4කට ලස්සන්ට මේ load කරන්න පුළුවන්. Memory compaction is the process of moving allocated memory partitions together and leaving empty memory space together. Allocated memory partition එක පැත්තකටයි empty memory space එක පැත්තකටයි arrange කරනවා. එතකොට අපිට මේ විදිහට free memory partitions free ඒවා ඔක්කොම එක පැත්තකට ගන්න පුළුවන්. තව පොඩි issue එකක් තියෙනවා internal fragmentation කියලා. internal fragmentation එක නම් අපිට නවත්තන්න බෑ. ඒක non contiguous memory allocation එකෙත් internal fragmentation එනවා. ඒක දෙකටම common issue එකක් internal fragmentation කියන එක. ඒ මොකක්ද internal fragmentation කියලා කියන්නේ? මෙන්න මේ වගේ incident එකක්. There is a process of 12 KB. ඔන්න process එකක් තියෙනවලු 12 KB. මේක තමයි memory එක. memory එක දැන් මම horizontal side එකට memory එක ඇඳලා තියෙන්නේ. එතකොට memory partition එකක size එක 8 KB. හරි. මේ එක memory partition එක 8 KB. එතකොට මේ 12 KB process එකට partitions කීයක් යනවද? 8ක් සම්පූර්ණ 8ක් යනවා 12න් 8ක් සම්පූර්ණයෙන්ම එක memory partition එකක් යනවා. තව memory අපි තමයි memory locations කියලා. memory locations තව memory location එකක භාගයක් යනවා. මේකෙන් භාගයක් යනවා. memory location එකක භාගයක් යනවා.
එතකොට මේ දැන් එක මෙමරි ලොකේෂන් එකක භාගයක් යූස් කරාට මෙන්න මේ යුටිලයිස් කරපු නැති ස්පේස් එක වෙන ප්‍රොසෙස් එකකට යූස් කරන්න බෑ. වෙන ප්‍රොසෙස් එකකින් මේ මෙමරි පාටිෂන් එකක භාගයක් යූස් කරලා තියෙනවා නම් මේ ඉතුරු භාගේ වෙන ප්‍රොසෙස් එකකට යුටිලයිස් කරන්න බෑ. මේක මෙයාගේම තමයි. භාගයක් මේ යුටිලයිස් කරොත් එයාගේම තමයි. දැන් ඔයාගේ බත් පිඟාන ඔය භාගයක් කාලා තිබ්බොත් එහෙම කවුරුත් ඇවිල්ලා කන්නේ නැහැ නේ. ඒක ඔයාගේනේ. ඒ වගේ තමයි මේකත්. මොකක් හරි මෙමරි පාටිෂන් එක මොකක් හරි ප්‍රොසෙස් එකකින් පොඩ්ඩක් හරි යුටිලයිස් කරොත් ඒක වෙන ප්‍රොසෙස් එකකට යූස් කරන්න බෑ. යුටිලයිස් කරන්න බැරි වෙන ප්‍රොසෙස් එකකට යුටිලයිස් කරන්න බැරි කොටසට කියනවා ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් එක කියලා. එතකොට මේ සිටුේෂන් එකේදී ඉන්ටර්නල් ෆ්‍රැග්මන්ටේෂන් එක 4යි 4kb. The unusable amount is known as internal fragmentation. මේ particular frame එකේ තව process එකකට utilize කරන්න බෑ. මෙයා use කරන්නේ නෑ මේක හැලි. තව process එකකට මේක use කරන්නත් බෑ. ඔන්න මේ unusable amount එකට කියනවා internal fragmentation එක කියලා. හරි. දැන් මෙතන මේ පාස් පේපර් එකක දීලා තිබ්බ පොඩි ගානක්. මෙතන ඒගොල්ලෝ කියනවා internal fragmentation එක calculate කරන්න. There is a process of මෙන්න මේ process එකක් තියෙනවලු bytes මෙච්චර ගානක්. 72766 bytes 72666. හරිද? ඒ process එකේ capacity එක T1 කියලා මොකක් හරි process එකක් ගමු. ඒකේ capacity එක 72766යි bytes. Capacity of a frame memory එකක frame එකක් මේ නැත්නම් partition එකක් නැත්නම් එකට කියනවා frame එකක් කියලා. frame එකක් ගත්තොත් ඒකේ capacity එක bytes 2048. මේක bytes 2048. How many දැන් මේකේ internal fragmentation එක calculate කරන්න. කොහොමද හොයන්නේ මේකේ internal fragmentation පොඩි ගානක්. එතකොට මේ total memory capacity එක 2000 මේ process එකේ capacity එක මේ frame size එකෙන් බෙදන්න ඕනේ. memory එකේ partition එකක size එකෙන් බෙදන්න ඕනේ. මේ process එකේ capacity එක frame size එකෙන් බෙදන්න ඕනේ. 2048න් බෙදුවාම මේ process එක utilize කරනවා frames total frames 35ක් utilize කරනවා. මේ memory එකෙන් total frames 35ක් utilize කරනවා. ඊළඟට 35 කියන්නේ 2048 ඒවා 35 කියන්නේ 71680යි. එතකොට 72766න් මේ ගාන අඩු කරාම තව 1086ක් bytes මේ bytes හරිද මෙතන ඉන්නේ bytes frames 35කුයි memory එකෙන් total frames මේ තියෙන්නේ 35කුයි 36 වෙනි
36th frame එකෙන් මේ frame එකක capacity එක කීයද 2048යි bytes. එතකොට ඒ 2048න් utilize කරනවා 1086. මුළු 2048ම utilize කරන්නේ bytes 1086ක් utilize කරනවා. එතකොට internal fragmentation එක තමයි මෙන්න මේ amount එක, මේ unused amount එක තමයි internal fragmentation එක කියලා කියන්නේ. එතකොට ඒක calculate කරන්න 2048න් 1086ක් අඩු කරාම අපිට එනවා internal fragmentation එක කීයද කියලා. bytes කොච්චරක්ද internal fragmentation එක කියලා එනවා. හරි. ඊළඟට non-contiguous memory allocation එක අර විදිහ තමයි කියන්නේ අපිට contiguous memory partitions අවශ්‍ය නැහැ. මේ එක දිගට process එකක් එක දිගට මේ memory එකේ මේ memory partitions වල එක දිගට මේව කරන්න අවශ්‍යතාවයක් නැහැ. එක දිගට මේ එකම process එක දිගට එකම process එකට එක දිගට frames allocate කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඉඩ තියෙන විදිහට අපිට මේ තැනින් තැන මේ allocate කරගන්න පුළුවන්. අපි හිතන්න දැන් process 3 එකට 16 KB 16 KB capacity එකක් තියෙන process එක 16 KB. එතකොට දැන් එක දිගට මේ frames දෙක නැහැ. මේක මේ load කරන්න එක දිගට frames දෙක නැහැ. අපිට පුළුවන් ඒ process එකෙන් 8 KB kilobytes අටක් එක frame එකකයි. kilobytes අටක් මේ available තව ඔයාලට තියෙන frame එකකයි මේ load කරන්න පුළුවන්. එතකොට මේකෙන් අපිට external fragmentation කියන issue එක මේ solve කරගන්න පුළුවන්. හරි. කොහොමද external fragmentation එක නැති වෙන්නේ? දිගට මේව කරන්න ඕනේ නැහැ. දැන් මෙතන 16 KB process එකක් තියෙනවා. අර contiguous memory allocation එකේදී නම් එක දිගට available වෙන්න ඕනේ frames. දැන් මෙතන අපි හිතන්න frames මේ frame එකයි available. process 3 එකට මේ frames දෙකක් තියෙනවා. එතකොට මේ එකක් 8 KB total free capacity එක 16 KB තියෙනවා. හැබැයි තැන් දෙකක තියෙන එක දිගට නෙමෙයි. දැන් contiguous allocation එකේදී නම් මේ 16 P3 කියලා 16 KB process එකක් තියෙනවා. ඒ process එක memory එකට ගේන්න බෑ. ඇයි එක දිගට නෑ. එතකොට external fragmentation කියන problem එක එනවා. දැන් non-contiguous allocation එක හින්දා එක දිගට මේ memory එක allocate කරන්න ඕනේ නැහැ process එකකට. මේ process එකෙන් කොටසක් මෙතනට දානවා. අනිත් කොටස මෙතනට දානවා. එතකොට external fragmentation කියන issue එක නිකම්ම නැති වෙනවා. හැබැයි internal fragmentation කියන issue එක නම් මොන memory allocation type එක උනත් ඒක avoid කරගන්න අමාරුයි. හරි. දැන් අපි කතා කරන්න යන්නේ paging කියන concept එක ගැන. හරිද? paging.
මොකක්ද මේ පේජිං කියලා කියන්නේ? paging කියන්නේ මෙහෙමයි. Paging divide logical address space and physical address space into same size smaller blocks. These blocks are known as page and frame respectively. මාර වචන ටිකක් තියෙනවා. Logical address space, physical address space. මොනවද? එහෙමයි. දැන් අපිට තියෙනවා RAM එක කියලා එක memory එකක් තියෙනවා, virtual memory කියලා එකක් තියෙනවා. හරිද? මේ RAM එකේ තියෙන memory එකට කියනවා physical memory එක කියලා. physical memory. virtual memory එක. ඒක තියෙන්නේ hard disk එකේ area එකක් allocate කරලා තියෙනවා. processors RAM එකේ තියෙන processors මේ තාවකාලිකව map කරන්න. store කරගෙන තියාගන්න. අනේ ඒකට කියනවා virtual memory කියලා. නැත්තම් තව නමක් කියනවා. ඒකට කියනවා logical memory එක කියලා. logical memory. මේ hard disk එකේ තියෙන virtual memory එකට කියනවා logical memory එක කියලා. RAM එකේ memory එකට කියනවා physical memory එක කියලා. හරි. දැන් අපි ෆිසිකල් මේ paging කියන concept එකට අනුව මේ memory types දෙක කෑලි වලට කඩලා තියෙනවා. මේ තියෙන්නේ කෑලි. ඒ වගේ size එක සමානයි. මේක කෑල්ලක් ලොකුයි එක කෑල්ලක් පොඩි එහෙම එකක් නැහැ. ඒ වගේ size එක සමානයි. මේ වගේ size එක සමානයි. මේකේ size එක සමානයි. හැබැයි overall capacity එක ගත්තොත් physical memory එක පොඩි logical memory එකේ overall capacity එක ලොකු. හරියනේ. මම කිව්වනේ logical memory කියන්නේ virtual memory එකේ capacity එක physical memory එක RAM එක වගේ 1.5. ඉතින් ලොකුයි. මේ RAM එකට වැඩිය RAM එකේ total capacity එකට වැඩිය logical memory එකේ total capacity එක ලොකුයි. හැබැයි මේවා divide කරලා තියෙන්න මේ size එක මේවා කඩලා තියෙන size එක සමාන වෙන්න ඕනේ. මේ අපිට මේ එක partition එකක් 4KB කියලා. මේක 8KB වෙන්න බෑ. මේ logical memory partition එකක් 4KB නම් physical memory partition එකක් මේ ස්කේ capacity එක වෙනස් වෙන්න බෑ. ඒකත් ඒ ගානම වෙන්න ඕනේ. ඒකත් අනිවාර්යෙන්ම 4KB වෙන්න ඕන. total capacities වෙනස් වෙන්න පුළුවන්. වෙනස් කොහොමත් වෙනස්. හැබැයි මේ partition එකක capacities සමාන වෙන්න ඕන. දැන් මේ logical memory එකේ මේ partition එකකට කියනවා මේක partition එකකට කියනවා page එකක් කියලා. මොකද්ද? page එක. physical memory එකේ මේ partition එකකට කියනවා
ෆ්‍රේම් එකක් කියලා. ෆ්‍රේම් එක. ලොජිකල් මෙමරි එකේ මේ පාර්ටිෂන් එකකට කියනවා පේජ් එක. ෆිසිකල් මෙමරි එකේ මේ පාර්ටිෂන් එකකට කියනවා ෆ්‍රේම් එකක්. මේක පේජ් එකක්. ලොජිකල් මෙමරි එකේ පේජ් එකක්, ෆිසිකල් මෙමරි එකේ ෆ්‍රේම් එකක්. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් සයිස් එක තමයි මේ page and frames වල ස්ටෑන්ඩඩ් සයිස් එක තමයි 4KB. සාමාන්‍ය එක hardware structure එකකින් structure එකට වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍ය ස්ටෑන්ඩඩ් සයිස් එක මේක frame එකක හරි page එකක හරි 4KB. මේ කියන ඒවා මේ දැම්ම ඔළුවට දාගන්න. මේක මේ දැන් නිදිමතයි ඔය අහගෙන ඉඳලා මේක පස්සේ බලනවා කිව්වොත් මේවා බැලුවට තේරෙන්නේ නැහැ. මේ නෝට් එක බැලුවට මේ මෙලෝඩයක් දාන්න නැතුව මේ නෝට් එක බැලුවා කියලා තේරෙන්නේ නැහැ. ඔයගලන්ගේ ඔළුව නරක් වෙයි මොකුත් දාන්න නැතුව මේවා අහගෙන ඉන්න නැතුව මේ නෝට් එක තනියම බලලා මේ තේරුම් ගන්නවා කියලා හිටියොත් එහෙම පිස්සු හැදිලා තමයි නවතින්නේ. හරි. එතකොට දැන් මේකේ තියෙන එක එක concepts ටික. මේවා තේරුම් ගන්න ඕනේ. දැන් මේක බලලා මේක බලලා අපිට ගොඩාක් දේවල් කියන්න පුළුවන්. මේක දිහා බලලා ගොඩාක් දේවල් කියන්න පුළුවන්. දැන් මේ logical memory එකේ total මේක දිහා බලලා total capacity එක හොයන්න පුළුවන්. හරිද? මේකේ එක page එකක් 4KB නම් එක page එකක් 4KB නම් මේ වගේ pages කීයක් තියනවද මෙතන? කීයක් තියනවද? 8ක්ද තියෙන්නේ? නෑ මේ තියෙන්නේ page numbers. මේ බිඳුවේ ඉඳන් යන්නේ page numbers. හරිද? pages 9ක් තියෙනවා. page number එක ගත්තොත් බිඳුවෙන් පටන් ගන්නවා. පළවෙනි page number එක බිඳුවයි. last page number එක 8යි. ඔක්කොම pages 9ක් තියෙනවා. එතකොට total capacity එක ගත්තොත් 9 into 4KB 36 KB 36KB තමයි මේකේ total capacity. එතකොට මේ physical memory එක ගත්තොත් ඒකේ frames කීයක් තියෙනවද? දැන් මේකේ pages physical memory එක තමයි frames. frames තියෙනවා 6ක්. මේ තියෙන්නේ frame numbers 0 to 5 තියෙන්නේ frame numbers. එතකොට එක frame එකක් 4යි KB ඒ වගේ 6ක් තියෙනවා 24KB 24KB total capacity එක physical memory එකේ. දැන් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇති නේද මේ page number එක page offset එක frame offset එක ඒ වගේ ඒවා ඉගෙනගෙන ඇතිනේ නේ. එතකොට මොකද්ද මේ offset එක කියලා කියන්නේ? offset එක කියලා කියන්නේ මොකද්ද? virtual memory address එක. ඒකේ offset එක මොකද්ද? page number එක මොකද්ද?
ඒවා ඉගෙනගෙන තියෙන්නේ නේද දැන් මේ වෙනකොට. හරි. එහෙමයි. දැන් මේ තියෙන්නේ මේ තියෙන්නේ logical memory එක. logical memory එක. පොඩි logical memory එකක් තමයි මේ තියෙන්නේ. හරි. ඒක logical memory එක හැමම ඒ විදිහටම නැහැ. ඕක අපිට manage කරගන්න ලේසි වෙන්න තමයි ඔය එක pages වලට හදලා තියෙන operating system එකට manage කරගන්න ලේසි වෙන්න තමයි logical memory එක pages වලටයි physical memory එක frames වලටයි divide කරලා තියෙන්නේ ඒකින්ද. හරි. දැන් මේ logical memory එක divide කරලා තියෙනවා කෑලි 1යි 2යි 3යි 4යි 5කට. ඒ කියන්නේ pages 5ක් තියෙනවා. කෑලි 1යි 2යි 3යි 5 කෑලි 5කට කඩලා තියෙනවා. හරි. එතකොට මේවට කියනවා page එකක් කියලා. page එක. එතකොට page මේවට page numbers තියෙනවා. හරිද? මේ page වලට තියෙනවා page numbers. මේ තියෙන්නේ page 0, page number 0. මේ page number 1, මේ page number 2, මේ page number 3, මේ page number 4. ඔක්කොම pages 5ක් තියෙනවා. page numbers බිඳුවෙන් පටන් ගන්න හින්දා 5th page එකේ page number එක 4. මම මෙතන දාන්නම් page number කියලා නැත්නම් ඔයගොල්ලෝ හිතයි මේක මේ page number 3 page number 2 page number 1 page number 0. right. දැන් මේ එක page එකක් ගත්තොත් මම මේ එක page එකක් ගන්නවා. ඕකත් තව පොඩි කෑලි වලට බෙදිලා තියෙනවා. මේ එක page එකක් ගත්තොත් ඒකත් තව පොඩි කෑලි වලට බෙදිලා තියෙනවා. මේ විදිහට චූටි කෑලි වලට බෙදෙනවා. අන්න ඒ චූටි කෑල්ලකට තමයි memory location එකක් කියලා කියන්නේ. මේ චූටි කෑල්ලකට තමයි memory location එකක් කියලා කියන්නේ. memory address එකක් තියෙන්නේ. memory address එකක් තියෙන්නේ මෙන්න මේ චූටි කෑල්ලකට තමයි memory address එකක්. මේවට කියන්නේ memory address නෙමෙයි. ඒවට කියන්නේ page ඒ වගේ address එක පෙන්නන්නේ page number එක. ඒ page එකකුත් තව චූටි කෑලි වලට කැඩිලා තියෙනවා. ඒක කෑල්ලකට කියනවා memory location එකක් කියලා. නැත්තම් memory location එකට තියෙනවා memory location එක identify කරගන්න address එකක් තියෙනවා. එතකොට මේ memory location වලට තියෙනවා memory address එකක්. මේ තියෙන්නේ memory address එක. එතකොට මේක තියෙන්නේ දැන් මේ මම කතා කරන්නේ logical memory එක ගැන. එතකොට මේකට කියනවා logical memory address එක නැත්නම් virtual memory address එක කියලා කියනවා. දැන් memory address එකක් හැදිලා තියෙන්නේ memory address එකකට කොටස් දෙකක් තියෙනවා. memory address එකකට කොටස් දෙකක් තියෙනවා. ඒක virtual memory address එකක් වෙන්න පුළුවන්. ඒක physical memory address එකක් වෙන්න පුළුවන්. logical memory එකේ උනත් physical memory එකේ උනත් memory address එකකට කොටස් දෙකක් තියෙනවා. එක පැත්තකින් පෙන්නනවා page number එක.
මේ පැත්තෙන් පේනවා page offset එක මොකක්ද කියලා. මෙතනින් page එක මොකක්ද කියලා පෙන්නනවා. memory address එකේ අනිත් කොටසින් පෙන්නනවා page offset එක මොකක්ද කියලා. මාත් page offset එක මොකක්ද page එක? page එක කියන්නේ දැන් මේ memory address එකක්. හරි. memory address එක දැන් මේ memory address එක ගත්තොත් ඒ memory address එක තියෙන්නේ කීවෙනි page එකේද? කීවෙනි page එකේද? පළවෙනි page එකේ. පළවෙනි page එකේ පළවෙනි page එකේ page number එක. පළවෙනි page එකේ virtual memory එකේ පළවෙනි කොටසින් පෙන්නන්නේ page number එක. මම මෙතන page number කියලා දානවා. page number එක. එතකොට මේ තියෙන්නේ number 1, page number 1. ඊළඟට ඒ memory address එක තියෙන්නේ ඒ page එකේ කොතනද? කීවෙනි කොටසද මේ memory address එකෙන් represent කරන්නේ? ඒ page එකේ කීවෙනි කොටසද? කීවෙනි කොටසද මේ memory address එකෙන් පෙන්නන්නේ? එකෙන් පෙන්නන්නේ මේ memory address එකෙන් පෙන්නන්නේ මේ page එකේ මේවත් පටන් ගන්න බිඳුවෙන්. හොඳේ. මේ දැන් මේක කැඩිලා තියෙනවා 6කට. මේ වගේ කොටස් 6කට කැඩිලා තියෙනවා. ඒ කියන්නේ එක page එකක් ඇතුලේ memory locations 6ක් තියෙනවා. එතකොට මේ memory location එක බිඳුවෙන් පටන් ගන්න. ඒවට memory locations වලට numbers දීලා තින්නේ බිඳුවෙන්. දැන් මේ හැම එකක්ම මේකත් 6කට බෙදිලා තියෙනවා. 6කට. එතකොට මේ බිඳුව 1 2 3 4 5. ඊළඟ page එකත් 6කට බෙදිලා තියෙනවා. ඒකෙත් බිඳුව 1 2 3 4 5. ඊළඟ එකත් ඔහොම හැම එකම 6කට බෙදිලා තියෙනවා. මේක 6කට බෙදිලා ඊළඟ එක 10කට බෙදෙන්න බෑ. එතකොට එකම page එක සමාන කොටස් ගානකට තමයි ඇතුලේ බෙදිලා තියෙන්න ඕනේ. මේකත් බිඳුව 1 2 3. හැම page එකක්ම කොටස් 6කට බෙදලා තියෙනවා. හැම කොටසක්ම පටන් ගන්න බිඳුව 1 2 3 4 5යි. එතකොට මේ memory address එකෙන් represent කරන්නේ පළවෙනි page එකේ page number 1 වල පළවෙනි page එකෙන් page number 1 page number 1 වල 4 වෙනි කොටස තමයි මේකෙන් පෙන්නන්නේ. 4 වෙනි කොටස. එතකොට offset එක කියලා කියන්නේ කීවෙනි කොටසද? ඒ page එකේ කීවෙනි කොටසද? මේ memory address එකෙන් represent කරන්නේ page එකේ කීවෙනි කොටසද කියන එක තමයි 4ෙන් කියන්නේ. page number එකෙන් කියන්නේ මේ memory address එක තියෙන්නේ මේ virtual memory address මේ virtual memory එකේ මොන page එකේද කියලා. හරි. එතකොට මේකේ memory address එක හැදෙන්නේ මේ දෙකම එකතු වෙලා. ඔය විදිහට තමයි physical memory එක හැදෙන්නේ. physical address එක. physical memory address එක හැදෙන්නේ ඔය විදිහට. එතකොට අපි මේ තියෙන physical address එක memory එක අපි මේ memory එකට memory space එක කියලා කියනවා. physical memory space එක කියලා කියනවා. හරිද? මේ logical memory space එක කියලා කියනවා. මොකද ඒ වචනේ හැමතිස්සෙම එනවා. memory space එක. මේක physical memory space. ඒකෙත් ওই විදිහට physical memory address එක හැදිලා තියෙන්නේ frame number එකයි. ඒ physical memory එකට අහම page එක කියලා කියන්නේ frame එක. frame number එකයි frame offset එකයි එකතු වෙලා තමයි physical memory address එකක් හැදිලා තියෙන්නේ. එතකොට මේ particular memory address එක මේ location එකේ memory address එක ගත්තොත් frame number එක එකයි frame number එක එකයි offset එක 4යි අර 14යි අර වගේම තමයි.
හරි. දැන් මම චූටි මෙමරි එකක් හදලා තියෙනවා. මේ තියෙන පොඩි මෙමරි එකක්. හිතන්න මේක virtual memory එකක්. නැත්නම් logical memory එකක්. මේකේ තියෙනවා memory locations 8ක් තියෙනවා. 1 2 3 4 5 6 7 8. ඔය memory locations 8ක් තියෙනවා. ඒකේ memory address එක සාමාන්‍ය memory address එක මේ integer value එකක් නෙමෙයි. අර memory address එක ඇවිල්ලා binary value එක. එතකොට memory address එකට bits 3ක් තියෙනවා. memory address එකට bits 3ක් තියෙනවා. හරිද? bits 3ක් තියෙනවා. හරිද? දැන් අපි කලින් ගත්ත memory address එක 14යි කියලා ආවා. 1.42යි කියලා ආවා. හරිද? එතකොට අපි දන්නවා 14යි කියන්නේ මේක ඇවිල්ලා page number එක. මේක ඇවිල්ලා offset number එක. මේකෙන් කියන්නේ මේ memory address එක තියෙන්නේ අදාළ virtual memory එකේ මොන page එකේද. මේකෙන් කියන්නේ ඒ page එකේ මොන location එකේද. මේ මොන කෑල්ලේද ඒ memory address එක තියෙන්නේ කියලා. දැන් ඕක binary වලින් දුන්නාම ඔය information එකේ විදිහටම තියෙන්න ඕනේ. page number එක integer වලින් නැතුව binary වලින් දෙනවා. එතකොට මේ binary value එකේ binary මේ විදිහට දෙනවා. මේ binary value එකේ bits ගානක් තියෙනවා. bits ගානක් මේකෙන් bits ගානක් page offset එක. ඉස්සරහා page number එක ගමු. page number එක represent කරන්න bits ගානක් allocate කරලා තියෙනවා. ඒ page එකේ කොතනද මේ memory address එක තියෙන්නේ කියලා පෙන්නන්න තව bits ගානක් allocate කරලා තියෙනවා. හරිද? අර වගේම තමයි. වෙනස තියෙන්නේ මේක binary වලින් තියෙන එක. එතකොට එකෙන් bits ගානක් bits කීපයක් page number එක පෙන්නන්න allocate කරලා තියෙනවා. ඒ page එකේ කොතනද memory address එක තියෙන්නේ කියලා පෙන්නන්න තව bit කීපයක් allocate කරලා තියෙනවා. හරි. දැන් ඔන්න මේම address එකක් තියෙනවා. ඒකෙන් bits දෙකක් allocate කරලා තියෙනවලු page number එක පෙන්නන්න. තව bit එකක් last bit එක allocate කරලා තියෙනවලු page offset එක පෙන්නන්න. හරිද? එතකොට අපිට මේ මොකුත් දීලා නැහැ. එහෙම අපිට කියලා තියෙනවා bits දෙකක් bits 3ක memory address එකක් තියෙනවා. ඒකෙන් first 2 bits allocate කරලා තියෙනවා page number එක represent කරන්න. last bit එක allocate කරලා තියෙනවා page offset එක represent කරන්න. මේක බලලා මාර information ගොඩක් හොයාගන්න පුළුවන්. මේ simple bits 3 බලලා මාර information ගොඩක් හොයාගන්න පුළුවන්.
bits දෙකක් page number එකට allocate කරලා තියෙනවා නම් කොච්චර pages ගාණක් මේ memory එකේ තියෙනවද කියලා හොයාගන්න පුළුවන්ද? කොච්චර pages ගාණක් මේ memory එකේ තියෙනවද කියලා. bits දෙකකින් අපිට කොච්චර values පෙන්වන්න පුළුවන්ද? page number එකට bit දෙකක් allocate කරලා තියෙනවා කියන්නේ අපි බිඳුවයි බිඳුවෙන් පටන් ගත්තොත් බිඳුවයි බිඳුව කියලා එහෙනම් page එකක් තියෙන්න ඕන. හරිද? බිඳුවයි බිඳුව කියලා page එකක් තියෙන්න ඕන. බිඳුවයි එක කියලා page එකක් තියෙන්නත් ඕන. එකයි බිඳුව කියලා page එකක් තියෙන්නත් ඕන. එකයි එක කියලා page එකක් තියෙන්නත් ඕන. මොකද bit දෙකකින් අපිට පෙන්වන්න පුළුවන් total combinations ගන්න මෙච්චරයි. ඊට වැඩිය combination එකක් පෙන්වන්න පුළුවන්. 0.0.1 මීට වැඩිය combination එකක් පෙන්වන්න පුළුවන්. පෙන්වන්න බෑනේ. ඊට වැඩිය combination එකක් පෙන්වන්න බෑ. මේක හොඳට තේරුම් ගන්න මම මේ memory එකේ structure එක කොහොමද කියලා තමයි කියන්නේ. තව theory ගොඩක් තියෙනවා calculations වලට එන්න කලින්. ඊට කලින් මේ memory එකේ structure එක මොකක්ද කියලා තමයි මම කියලා දෙන්න හදන්නේ. මේවට තියෙනවා මේක අපිට ඕන integer වලින් දැන් පෙන්නන්න පුළුවන්. මේ තියෙන්නේ page number 0, මේ තියෙන්නේ page number 1. මේ තියෙන්නේ page number 2. එකයි කියන්නේ decimal වලට convert කරනවා page number 3. page number 3. එතකොට pages ඔක්කොම 4ක් තියෙනවා. මේ තමයි ඒ වගේ page numbers. එතකොට අපිට දැන් හිතා ගන්න පුළුවන් මේ memory එකේ pages 4ක් තියෙනවා. ඔන්න මම memory එකක් ගන්නවා. virtual memory එකක් ගන්නවා මේ විදිහට. මේකේ තියෙනවා pages 4ක්. මොනවාද ඒ වගේ page numbers? 00 01 10 11 ඔන්න ඒ වගේ page numbers. එතකොට offset එකට එක bit එකක් allocate කරලා තියෙනවා. offset එක represent කරන්න එක bit එකක් allocate කරලා තියෙනවා. එක bit එකකින් දැන් අපි හොයන්න යන්නේ මේ එක page එකක් ඇතුලේ memory locations කීයක් තියෙනවද කියලා. මේ එක page එකක් ඇතුලේ memory locations කීයක් තියෙනවද කියලා තමයි දැන් මේ හොයන්න යන්නේ. හරි. දැන් ඉස්සෙල්ලාම අපි හොයාගත්ත pages කීයක් තියෙනවද memory එකේ. දැන් ඊට පස්සේ step එකම එක page එකක් ඇතුලේ memory locations කීයක් තියෙනවද කියලා. ඒක කොහොමද හොයන්නේ? එතකොට මේ page offset එකට ඒ කියන්නේ page offset එකට allocate කරලා තියෙන bit ගාන එකයි. එක bit එකක් තමයි allocate කරලා තියෙන්නේ. එක bit එකකින් combinations කීයක් පෙන්වන්න පුළුවන්ද? එක bit එකකින් combinations කීයක් පෙන්වන්න පුළුවන්ද? කීයක් පෙන්වන්න පුළුවන්ද? එක bit එක. එක්කෝ ඒ bit එක එක වෙන්න පුළුවන් නැත්නම් ඒ bit එක බිඳුව වෙන්න පුළුවන්. එක bit එකකින් combinations දෙකක් පෙන්වන්න පුළුවන්. දෙකේ එක. bit දෙකකින් combinations දෙකේ දෙක. 4ක්. bit එකකින් දෙකේ එක combinations දෙකක්. හරි. එතකොට page offset එක represent කරන්න එක bit එකක් allocate කරලා තියෙනවා නම් එක bit එකකින්
කම්බිනේෂන්ස් දෙකක් පෙන්වන්න පුළුවන්. එක්කෝ ඒ බිට් එක 1 වෙන්න පුළුවන්. නැත්නම් ඒ බිට් එක 0 වෙන්න පුළුවන්. එහෙනම් අපි දන්නවා කම්බිනේෂන්ස් දෙකක් තියෙන හින්දා අපි දන්නවා එක මෙමරි ලොකේෂන් මේ එක පේජ් එකක් කොටස් දෙකකට කඩලා තියෙනවා කියලා. එක පේජ් එකක් කොටස් දෙකකට කඩලා තියෙනවා. එකක නම්බර් එක තමයි බිඳුව, අනිත් මෙමරි ලොකේෂන් එකේ නම්බර් එක තමයි 1. ඊළඟ එකත් හැම පේජ් එකක්ම කොටස් දෙකකට කඩලා තියෙනවා. පළවෙනි ලොකේෂන් එක බිඳුව, දෙවෙනි ලොකේෂන් එක 1. පළවෙනි ලොකේෂන් එක බිඳුව, දෙවෙනි ලොකේෂන් එක 1. ඊළඟට ලාස්ට් පේජ් එකත් කොටස් දෙකකට කඩලා තියෙනවා. පළවෙනි මෙමරි ලොකේෂන් එක බිඳුව, දෙවෙනි ලොකේෂන් එක 1. අපි හිතමු ඔෆ්සෙට් එකටත් බිට් දෙකක් ඇලොකේට් කරලා තියෙනවා කියලා. ඔෆ්සෙට් එකටත් බිට් දෙකක් ඇලොකේට් කරලා තියෙනවා. ඔෆ්සෙට් එක රිප්‍රසන්ට් කරන්න මේ මෙමරි ඇඩ්‍රස් එක කොහෙද තියෙන්නේ? මේ මෙමරි ඇඩ්‍රස් එක පේජ් එකේ කොහෙද තියෙන්නේ? ඒක රිප්‍රසන්ට් කරන්න කොහෙද තියෙන්නේ කියන එක රිප්‍රසන්ට් කරන්න බිට්ස් දෙකක් ඇලොකේට් කරලා තියෙනවා. එතකොට බිට්ස් දෙකකින් පෙන්වන්න පුළුවන් කම්බිනේෂන්ස් ගන්න කීයද? බිට්ස් දෙකේ 2 4යි. දෙකේ 2 number of combinations equal 2 to the power number of bits allocated for particular page number or frame number, for page number offset number. එතකොට offset එකට bits එකක් allocate කරලා තියෙනවා දෙකේ 2. එතකොට 4ක් එනවා. ඒ කියන්නේ offset 4ක් තියෙනවා. එක page එකක offset 4ක් තියෙනවා. කලින් එක bit එකයි allocate කරලා තිබ්බේ. එතකොට දෙකේ අපිට ආව එක මේ page එකක offset දෙකක් තියෙනවා. කියන්නේ memory locations දෙකක් තියෙනවා කියලා මේ විදිහට ආවා. දැන් bit දෙකක් තියෙනවා කියනවා. offset එක represent කරන්න bits දෙකක් allocate කරලා තියෙනවා කියනවා. එතකොට දෙකේ 2 4යි. කියන්නේ එක memory එක page එකක කොටස් 4ක් තියෙනවා. මේ විදිහට ඒ වගේ ඇඩ්‍රස් මොනවාද? මේ 0 1 2 3. again ඊළඟ page එකත් කොටස් 4කට කැඩෙනවා. 0 1 2 3. ඊළඟ එකත් 4ක් 0 1 2 3. මේකත් 4ක් 0 1 2 3. හරි. එතකොට මේ ඒගොල්ලෝ කියන්න ඕනේ page number එකට කීයක් bits allocate කරලා තියෙනවද offset එකට කීයක් allocate කරලා තියෙනවද? එතකොට මේ bits ගාන අනුව තමයි මේ එක page එකක තියෙන offset ගාන decide වෙන්නේ මේ offset එකට allocate කරලා තියෙන bits ගාන අනුව. එතකොට මේ memory location එකේ දැන් මේක මං integer මේ decimal වලින් ඉන්නේ දැන්නේ. එහෙනම් මේක දාන්න ඕනේ binary වලින්. බිඳුව කියන්නේ 0.01 කියන්නේ 0.1 මම දැන් මේ දාන්නේ offset number එක 1.01 again 0.0 0.1 1.01 1.01 ඔය විදිහට
මේකෙත් 0.0.1.1.1 එහෙනම් මට කියන්න මෙන්න මේ page එකේ මෙන්න මේ memory location එකේ address එක මොකක්ද කියලා කියන්න බලන්න binary වලින් මේ page එකේ මේ memory location එකේ address එක binary වලින් කීයද කියලා කියන්න පුළුවන්ද 1010. ඔව් 1010 මම ආයි යනවා මේ කලින් එකට දැන් ඕගොල්ලොන්ට කියලා තිබ්බොත් මෙහෙම දැන් මම ආයි bits 3 එකට යනවා 3 bits memory address එකක් තියෙනවා bits 4ක memory bits 3ක memory address එකක් තියෙනවා bits දෙකක් allocate කරලා තියෙනවා 2 bits for page number එකට 1 bit for offset number එකට කියලා. එතකොට මොකද්ද අපි ඉස්සෙල්ලාම හොයාගන්නේ? මේ memory එකේ pages කීයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. හරි. memory එකේ pages කීයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. කීයක් තියෙනවද? bits දෙකක් page number එකට allocate කරොත් අපිට bits දෙකක් පාවිච්චි කරලා pages කීයක් හදාගන්න පුළුවන්ද? දෙකේ දෙක combinations කීයක් හදාගන්න පුළුවන්ද? bits දෙකක් use කරලා combinations කීයක් හදාගන්න පුළුවන්ද? ඒක හොයාගන්නේ දෙකේ දෙක හතක. මොනවාද ඒ combination 0 0 0 1 1 0 1 1 ඊළඟට ඔන්න අපි ඒ ස්ට්‍රක්චර් එක කොලේ කැඳගත්තා. නැත්නම් හිතෙන් මවාගත්ත කොලේ කැඳගත්තා. මේ තියෙන්නේ pages. ඔන්න pages 4ක් තියෙනවා කියලා අපි හොයාගත්තා. අපි ඒ වගේ page numbers උත් දන්නවා දැන්. මේ රතු පාටින් තියෙන්නේ page number 00 කියලා. ඒ මම 00 කියලා දාලා තියෙන්නේ. bits දෙකක්. රතු පාටින් bits දෙකක් තියෙන්නේ. page number එකට bits දෙකක් තියෙනවා. bits ඒගොල්ලෝ කියලා තියෙනවා. 0001 1011 ඊළඟට එක bit එකක් allocate කරලා තියනවලු page offset එකට. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ එක page එකක් කෑලි කීයකට හදලා තියනවද කියලා. මේක page එකක් කෑලි කීයකට හදලා තියනවද? එතකොට එක bit එකක් allocate කරලා තියනවා කියන්නේ එක bit එකකින් අපිට combinations කීයක් හදන්න පුළුවන්ද එක bit එකකින්? එක්ක බිඳුව නැත්නම් එක. බිඳුව නැත්නම් එක. ඒ කියන්නේ combinations කීයක් හදන්න පුළුවන්ද? දෙකේ එක දෙක. මොනවාද ඒ combinations? 0 නැත්නම් එක. හරි එහෙනම් අපි දන්නවා මේ එක page එකක් කෑලි දෙකකට කඩලා තියෙනවා කියලා. මේ තියෙන්නේ මේක page එකක් මේක page එකක් ගත්තොත් ඒකේ offset දෙකක් තියෙනවා. offset එකක් කියන්නේ memory location එක. memory address එක. හරිද? මේ offset කියලා 아무තු වචනයක් දැම්මට ඒ කියන්නේ memory location එක. memory address එක.
එතකොට එක page එකක් offset දෙකක් memory locations දෙකක් තියෙනවා. මේ තියෙන offset 1 එක මේ offset 2 එක. මේ තියෙන page number 2 එකේ offset පළවෙනි memory location එක දෙවෙනි memory location එක. page number 3 එකේ පළවෙනි location එක දෙවෙනි location එක. page number 4 එකේ පළවෙනි location එක දෙවෙනි location එක. හරිද? එතකොට මේ වගේ address මොනවාද? මේ මම මෙහෙම offset 1 2 කියලා දැම්මට මේවට offset numbers තියෙනවා. offset එකට number එකක් තියෙනවා. ඒක තියෙන්නේ binary වලින්. හරි. මම මේකට කියනවා බිඳුව කියලා. මේක 1. මේ page number 2 වල 0 offset එක first offset එක. page number 2 වල 0 offset එක first offset එක. page number 3 වල 0 offset එක first offset එක. එතකොට මේ offset එක කියන්නේ memory address එක, memory location එක. එතකොට මේ මෙතන memory locations 8ක් තියෙනවා. එක page එකක memory locations දෙක ගානේ pages 4ක් තියෙනවා. දෙවරක් 4 8යි. ඒ කියන්නේ memory locations 8ක් තියෙනවා. මේ වගේ memory addresses මොනවාද? memory addresses මොනවාද? මේ තියෙන්නේ මේ මම මේක තව ලොකු කරන්න. ඔයගොල්ලෝ පොඩ්ඩක් දඟලන්න නැතුව ඉන්න. පනින්න හදන්න එපා. 11ට ළඟයි කියලා පනින්න හදන්න එපා. මේ තියෙන්නේ 0 දැන් page number එක represent කරන්න bit දෙකක් යනවා. 00 කියන page එකේ 0 වෙනි offset එක. හරිද? ඒ කියන්නේ මේ තියෙන්නේ memory address 000. මේ තියෙන්නේ 00 කියන page එකේ first offset එක. ඒ කියන්නේ මේ memory location 001. මේ තියෙන්නේ 01 කියන page එකේ 0 offset එක. එතකොට මේ memory location එකේ address එක තමයි 010. මේ තියෙන්නේ page number 01 එකේ first offset එක. ඒකේ memory address එක 011. ඊළඟට මේ page number 2 කියන්නේ 10 වල page number 2 binary වලින් 2 represent කරන්නේ 10. 10 වල 0th offset එක 100. page number 2 වල ඒ කියන්නේ 10 වල first offset එක 101. ඊළඟට final page එකේ තුන්වෙනි page එක කියන්නේ binary වලින් 3 කියන්නේ 1 එකේ පළවෙනි offset එක. ඒ කියන්නේ 0 වෙනි offset එක. offset number 0. එතකොට ඒකේ memory address එක 110. last memory address එක page number 3 වල පළවෙනි offset එක 111. ඔන්න ඔය විදිහට තමයි memory addresses ටික හැදෙන්නේ. එතකොට pages ඔක්කොම 4ක් තියෙනවා. එක page එකක memory locations දෙකක් තියෙනවා. ඔක්කොම memory locations මේ 4 pages 4 වැඩි කිරීම 2. එහෙනම් page එකක 2 ගානේ. එතකොට memory locations 8ක් තියෙනවා. එතකොට මේ තියෙන්නේ memory locations වල memory addresses. හැදිලා තියෙන්නේ page number එකෙනුයි offset number එකෙනුයි. page එකට bits දෙකක් allocate කරලා තියෙනවා. page number එක represent කරන offset එකට එක bit එකයි allocate කරලා තියෙන්නේ. හරිද? මට තව පොඩි එකක් explain කරන්න තියෙනවා. මම මේවට ආයෙනවා දිගටම තියෙන්නේ මේවා තමයි. මේවා තමයි දිගටම තියෙන්නේ. ඊළඟට මේ memory location එකක අපිට store කරන්න පුළුවන් capacity එකක් තියෙනවා.
හරිද? මෙමරි ලොකේෂන් එකක ස්ටෝර් කරන්න පුළුවන් කැපැසිටි එකක් තියෙනවා. මෙතන ස්ටෝර් කරන්න පුළුවන් එක බිට් එකක්. ස්ටෝර් කරන්න පුළුවන් එක බිට් එකක්. තව පොඩි එක්සාම්පල් එකකට යනවා. හරි. How data stores in memory. අපි මේ තියන්නේ අර මෙමරි එකමයි මම දැන් එක්ස්ප්ලেইন කරපු මෙමරි එකමයි. මේ තියන්නේ මෙමරි ඇඩ්‍රසස් තියන්නේ දැන් මේක පොඩ්ඩක් හීනි වෙලා තියන්නේ. හරි. ඒකම තමයි තියන්නේ. මේ තියන්නේ page එක. මේ page එකේ memory locations දෙක ගානේ තියෙනවා. හරි. memory locations දෙක ගානේ තියෙනවා. මේ තියන්නේ memory location වල address එක. එතකොට වැඩේ තියෙන්නේ මේ memory location එකක store කරන්න පුළුවන් එක bit එකයි. මේකට කියනවා bit addressable memory කියලා. bit addressable memory. එක memory එක location එකක එක memory location එකක එක bit එකයි store කරන්න පුළුවන්. දැන් අපි i කියලා enter කරොත් keyboard එකෙන් i කියලා ගැහුවොත් එහෙම ඕක මේ i කියන එක ASCII i වල ASCII code එක තමයි 105. ඊට පස්සේ 105 binary වලට convert කරාම මේක. එතකොට i කියන අකුර අඳුරගන්නේ කම්පියුටර් එක අඳුරගන්නේ මෙන්න මේ කෝඩ් එකේ මේ binary value එකෙන් තමයි i කියන අකුර මේ i කියන මේ අකුර i කියලා අඳුරගන්නේ කම්පියුටර් එකේ. හරිද? මේ i කියන එක කොහොමද ගිහිල්ලා bit addressable memory එකක store වෙන්නේ. දැන් මේ තියන්නේ data. මේ i කියන අකුර මේ කම්පියුටර් එක identify කරගන්නේ මෙන්න මේ binary number sequence එකෙන්. ඕක කොහොමද store වෙන්නේ? මම මේ යට ඉඳන් අරගෙන තියන්නේ මේ memory location එකක එක bit එකයි store කරන්න පුළුවන්. එතකොට මේ bits 8 store කරන්න memory locations 8ක් යනවා. memory locations 8ක් යනවා. මේ බිඳුව මෙතන යනවා. මේ බිඳුව මෙතන එක මෙතනට යනවා. ඊළඟ එක මෙතන store වෙලා තිනවා. ඊළඟ බිඳුව මෙතන. ඊළඟ බිඳුව මෙතන. ඊළඟ එක මෙතන. ඊළඟට බිඳුවක් ආයි මෙතන. ඊළඟට එකක් තියෙනවා එක මෙතන. අන්න ඔය විදිහට තමයි අපි bit addressable memory එකක් නම් ඒ bit addressable කියන්නේ එක memory location එකක එක bit එකයි store කරන්න පුළුවන්. ඔය විදිහට තමයි අපි අකුරක් enter කරොත් ඕක ගිහිල්ලා ඔය memory එකේ store වෙන්නේ. අපි හිතමු එක memory location එකක bit 8ක් store කරන්න පුළුවන්. එක memory location එකක bit 8ක් store කරන්න පුළුවන්. දැන් අරකම තමයි. මේ තියෙන අර memory structure එකම තමයි මේ තියෙන්නේ. කලින් තිබ්බේ මේ කෑල්ල විතරයි. දැන් තියෙනවා එක memory location එක. මේ එක memory location එක දැන් bits 8ක් store කරන්න පුළුවන්. මේකට කියනවා byte addressable memory කියලා. byte addressable memory. byte එක bit 8ක් කියන්නේ byte එකක්. byte එකක් store කරන්න පුළුවන්. ඒකින්ද මේකට කියනවා byte addressable memory. හරි. එතකොට අපි i කියන අකුර keyboard එකෙන් enter කරොත් මේක ගිහිල්ලා ඒ i කියන අකුර මේ byte addressable memory එකේ store වෙන්නේ කොහොමද? i කියන්නේ 1.1.1.1.1. හරි. i කියන අකුර කම්පියුටර් එකෙන් identify කරගන්නේ මේ විදිහට. දැන් එක location එක memory location එකකම තියෙනවානේ bit 8ක්. මේ bit 8 එක memory location එකයි යන්නේ. මේ bit 8 store කරන්න එක memory location එකයි යන්නේ. දැන් කලින් bit addressable memory එකේදී memory locations 8ක්ම ගියා. මේ i කියන අකුර store කරන්න memory locations 8ම utilize කරන්න උනා. ඒක memory location එකක එක bit එකයි තියෙන්නේ.
එතකොට ඒ වගේ memory locations 8ක් තියෙනවා. මේ bit 8 memory locations 8 වෙන වෙනම store වුණා. වෙන ඉඩක් නැහැ. හැබැයි byte addressable memory එකක මේ I කියන අකුර store වෙන්න binary වලින් store වෙන්න එක memory location එකයි ගියේ. එක memory location එකයි ගියේ. ඕක තමයි byte addressable memory එක. මේකේ architecture එකයි. මේ එක memory මේකේ pages මේ 4ක් තියෙනවා. pages 4ක් තියෙනවා. හරි. එක page එකක් ගත්තොත් ඒක මේ කැලි දෙක memory locations දෙක ගානේ තියෙනවා. එක page එකක් ගත්තොත් memory locations දෙක. එකම architecture එක. හැබැයි වෙනස එක memory location එකේ වැඩි capacity එක වැඩි. කලින් එක bit එකයි store කරන්න පුළුවන් උනේ දැන් bits 8ක් store කරන්න පුළුවන්. ඔය තමයි bit addressable and byte addressable කියලා කියන්නේ. තව ගොඩාක් දේවල් තියෙනවා මේ ගැන ඉගෙන ගන්න. මම දන්නවා දැන් මේක පාට මේව ඔළුවට යන්නේ නැහැ කියලා. අඩු ගානේ පොඩි අයිඩියා එකක් හරි ආවනම් ඒ ඇති. මේ දැන් මේ උගන්නපු මේ ඔක්කොම නැතුව මේ මෙමරි එක කියන්නේ මොකද්ද? මේ මෙමරි එක ඩිවයිඩ් වෙලා තින්නේ කොහොමද? මේ මෙමරි එක කොහොමද pages වලට කැඩිලා තින්නේ, frames වලට කැඩිලා තින්නේ, memory locations හැදිලා තින්නේ කොහොමද? page එකක් තව කෑලි වලට කැඩිලා තියෙනවා. ඒක ඇතුලේ තමයි memory location එකක් තියෙන්නේ. එතකොට එක page එකක් ගත්තොත් හැම page එකකම සමාන memory locations ගානක් තියෙනවා. memory location එකකට memory address එකක් තියෙනවා. memory address එක හැදිලා තින්නේ page number එකයි offset number එක එකතු වුණාම offset number එක කියන්නේ page එකේ ඒ memory address එක කොතනද තියෙන්නේ කියලා. හරි. එතකොට මේවා දිගටම මේ ගැන කතා වෙනවා. එතකොට මේ දැන් උගන්වපු එකේ පොඩි හරි අයිඩියා එකක් ආවනම් ඒ ඇති.